ආයුබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. කලින් සතියේ අපි කතා කරමින් හිටපු පාඩම ආහාර හා පෝෂක පාඩම ඉවර වුණා. ඒතර අලුත් පාඩමක් තමයි අද කතා කරන්න තියෙන්නේ. මේ මාසෙට අදාළව පාෂාණ හා khනිජ කියන පාඩමට ටියුට් එක තමයි උගලන්න ගන්න තියෙන්නේ. මෙන්න මේ ටියුට් එක පාෂාණ හා khනිජ. දැන් මේක තමයි අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ. හැබැයි මේ තාම සමහර අය මේ ටියුට් එක අරගෙන නැහැ. මේ යම් ප්‍රමාණයක් ටියුට් එක අරගෙන නැහැ. මේ පාඩම තමයි ඇත්තටම කතා කරන්න හිතාගෙන හිටියේ. නමුත් මේ සෑහෙන ප්‍රමාණයක් තව ටියුට් එක අරගෙන නැති නිසා මම අද හිතුවා මේ අපේ අර පළවෙනි පොතේ මේ අන්වීක්ෂය නිවැරදි භාවිතය කියන පාඩම ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ එක පොඩි කෙටි පාඩමක් ඒ පාඩම අද කරන්න ඉස්සෙල්ලා එතකොට ඒ නිසා මේ ඒ පාඩම කරලා ඊට පස්සේ ටියුට් එක අරගත්තාම පාෂාණ හා khනිජ පාඩම සම්පූර්ණ කරන්න. එතකොට මේ අන්වීක්ෂ භාවිතයේ පාඩමට අදාළව දැන් අපි කෙලින්ම ඒක මේ සටහන ලියන්න ඕන නිසා ඔයගොල්ලන්ගේ ලියන පොත තියෙනවා නම් ඒ ලියන පොත ගන්න. ලියන පොතේ කෙලින්ම පාඩම ලියමු. අන්වීක්ෂය නිවැරදි භාවිතය කියන පාඩම කරන්න යන්නේ. ඒ නිසා ඒක පොතේම ලියන්න. ටියුට් එක ඒකට ටියුට් එකක් මේ දීලා නැහැ. ඒකට ඒක අපි අද කරමු. ටියුට් එක ගත්තට පස්සේ පාෂාණ හා khනිජ පාඩම සම්පූර්ණ කරමු. හරි. අන්වීක්ෂය නිවැරදි භාවිතය කියන පාඩම ගත්තාම දැන් මේ අන්වීක්ෂය කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඇත්තට මොකටද අන්වීක්ෂයක් පාවිච්චි වෙන්නේ? මොකටද අන්වීක්ෂයක් අපිට ඕන වෙන්නේ? ඔව් මට අදහසක් කියන්න බලන්න. ඇයි අන්වීක්ෂය කියන උපකරණය ඕන වෙන්නේ? ඔව් සෙනොදි. පියවි ඇසට නොපෙනෙන දේවල් බලා ගන්න. ඔව්. අපේ මේ පියවි ඇසට සාමාන්‍ය මිනිස් ඇසට පැහැදිලිව නොපෙනෙන දේවල් පැහැදිලිව බලා ගන්න තමයි අන්වීක්ෂයක් ඕන වෙන්නේ. එතකොට අන්වීක්ෂය අපි යොදාගන්නෙම පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන දේවල් නිරීක්ෂණය කරන්න. මේ ඉස්සර ඉඳන්ම යම් යම් උත්සාහයන් දරලා තියෙනවා ඔය කුඩා දේවල් මේ පැහැදිලිව බලා ගන්න, විශාල කරලා බලා ගන්න. ඉස්සෙල්ලා මාතෘකාව ලියන්නකෝ. මාතෘකාව ලියමුකෝ ඉස්සෙල්ලා. අන්වීක්ෂයේ නිවැරදි භාවිතය. අන්වීක්ෂයේ නිවැරදි භාවිතය. දැන් මං කියවනේ මේ ඉස්සර ඉඳන්ම ඔය ඊටාම කුඩා දේවල් ටිකක් විශාලව බලන්න උත්සාහ කරලා තියෙනවා. ඒකට යම් යම් සරල උපක්‍රම මුල් කාලේ භාවිතා කරලා තියෙනවා. මේ අද උනත් මේව සරල උපක්‍රම පාවිච්චි කරලා යම් ප්‍රමාණයක් සමහර දේවල් විශාලව බලන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය පොත්වල තියෙන කුඩා අකුරු වගේ ඒවා, සමහර මුදල් නෝට්ටු වල තියෙන සමහර මේ අක්ෂර විශාල කරලා බලන්න යම් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඕකේ අර්ථය ලියමු. දැන් මේක අපි සටහන් පොතේමයි ලියන්නේ. ලියමු එතන
අතීතයේ සිටම කුඩා දේවල් විශාලව නිරීක්ෂණය කිරීමට අතීතයේ සිටම කුඩා දේවල් විශාලව නිරීක්ෂණය කිරීමට නොයෙක් උත්සාහයන් දරා විවිධ උපකරණ නිපදවා තිබේ. විවිධ උපකරණ නිපදවා තිබේ. අපිටත් පුළුවන් සරල උපක්‍රම මේ කුඩා දේවල් විශාලව බලන්න හදාගන්න. රූලක් ඇරලා එනම ලියමු. කුඩා දේවල් විශාලව නිරීක්ෂණයට කුඩා දේවල් විශාලව නිරීක්ෂණයට භාවිතා කළ හැකි සරල උපකරණ නිර්මාණය කළ හැකි වේ. සරල උපකරණ නිර්මාණය කරන්න පුළුවන් අපිටත් එක එක ඒවා. දැන් මේ අත්කාචය කියන එක නම් වෙනම හදපු එකක් නේ. ඒක කුඩා දේවල් විශාල කරන්නම හදපු එකක්. අපේ ගෙදර සාමාන්‍යයෙන් තියෙන විවිධ දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන් කුඩා දේවල් විශාලව බලන්න යම් යම් සරල උපකරණ හදාගන්න. කාට හරි මේ අදහසක් තියෙනවද? එහෙම හදාගන්න පුළුවන් උපකරණ මොනවද? ඔව් මෙත්මි ජලය පුරවන ලද පොලිතින් කවරයක්. ඔව් පොලිතින් කවරයක් අරගෙන ජලය පුරවගෙන ඒක ඇතුලෙන් බලන්න පුළුවන්. හොඳයි. ඔව් ඒ කියන්නේ මේ වගේ උපක්‍රමයක් අපිට පුළුවන් මෙහෙම පොලිතින් කවරයක් අරන් මේ විදිහට පොලිතින් කවරයක් අරගෙන ඒකට වතුර පුරවලා එහෙම කට ඔකේ ගැට ගහ ගන්නවා නූලකින් හරි පොඩි ලණුවකින් හරි. දැන් මේක ඇතුලේ එතකොට ජලය පිරලා තියෙන්නේ. මේක ඇතුලෙන් අපි නිරීක්ෂණය කරාම මේ ජලය පුරවපු
පොලිතින් කවරේ ඇතුලෙන් බැලුවාම මොකක් හරි දිහා අපිට ඒක ඇතුලෙන් පේන එක විශාලව බලන්න පුළුවන්. මේක එක උපක්‍රමයක්. එතකොට මේකේ පුරවලා තියෙන්නේ මොනවද? ජලය තියෙනවා, පොලිතින් කවරේ තියෙනවා. ඒකේ එක කියලා දාලා ලියලා එක කියලා දාලා එතන ලියමු පොලිතින් කවරයකට ජලය පුරවා පොලිතින් කවරයකට ජලය පුරවා එය තුලින් බැලීම මේක එක සරල උපක්‍රමයක් නැත්නම් උපකරණයක්. පැන්සලෙන් එතන මේ රූපය අඳින්න. පොලිතින් කවරයකට වතුර පුරවලා ඒක ඇතුලෙන් බලන්න පුළුවන්. මේකේ රූපය අඳ ගන්න වෙන මොනවද පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රම හදන්න පුළුවන් වෙන මොනවද? ඔව් දිනිති සූත්‍රිකා බල්බයකට ජලය පුරවා ඒ තුලින් බැලීම. ඔව් අර නිවෙස්වල ආලෝකමත් කරන්න ඉස්සර පාවිච්චි කරපු සූත්‍රිකා බල්බයක් පිච්චුණු එකක් අරගෙන ඒකේ මේ ඇතුලේ තියෙන අර සූත්‍රිකා කොටස අයින් කරන්න පුළුවන්. යට පැත්තෙන් කඩලා ඇතුලේ සූත්‍රිකා කොටස අයින් කරලා ඊට පස්සේ ඒකට වතුර පුරවලා ඒක ඇතුලෙන් බලන්න පුළුවන්. දිනිති කියපු එක හරි. ඒ ක්‍රමයට මේ වගේ අපිට පුළුවන් සූත්‍රිකා බල්බ් එකක් අරන් එතකොට ඒකේ අතරමැද ඇතුලේ තියෙන කොටස් ටික අයින් කරගෙන මෙහෙම හදා ගන්න. යට වතුර පුරවලා පහළ කොටසට ඇබයක් අය කරන්න පුළුවන්. එතන පල්ලෙහා කොටස එතෙන්ට ඇබයක් අය කර ගන්නවා. ජලය කාන්දු නොවන විදිහට මේක හදා ගන්න ඕන නිසා ඇබේ ගහලා ඊට පස්සේ ඕනනම් පුළුවන් අපිට වටේට ඉටි පක් කරලා ජලය කාන්දු වීම නවත්ත ගන්න. මේ මැද අර සූත්‍රිකාව
සහිත කොටස අයින් කරලායි තියෙන්නේ. බල්බ් එක යටින් සිදුරු කරලා මට පැත්තෙන් සිදුරු කරලා වීදුරුව නෙමෙයි සිදුරු කරන්නේ මේ යට පැත්ත මේ පැත්ත. ඊට පස්සේ එතෙන්ට සමහර හැබේ හයි කරලා තියෙනවා. දැන් මේකෙත් එතකොට මේ ජලය පුරවලා තියෙන්නේ. දෙවෙනි එක විදිහට පිළියමු සූත්‍රිකා බල්බයක මේකට ගන්න අර ඉවත දාපු එකක් පිස්සු මේ පිච්චිච්ච බල්බ් එකක් තමයි පාවිච්චි කරන්නේ. සූත්‍රිකා බල්බයක මැද කොටස ඉවත් කර මැද කොටස ඉවත් කර ජලය පුරවා ඇබයක් සවි කිරීම. තොර ඒක ඇතුලෙන් බලනකොට විශාලව බලන්න පුළුවන්. ඒකේ රූපය අඳිමු. මේක එතකොට තවත් උපකරණයක් හදන්න පුළුවන් එකක්. අපි අද කරමින් යන්නේ මේ දැන් කරන්න තියෙන නම් පාෂාණ හා khනිජ නමුත් අර ටියුට් එක ගත්තේ ප්‍රමාණය අඩු නිසා තාම ඔක්කොටම ගන්න අවස්ථාවක් හම් වෙලා නැති නිසා මේ කලින් අපේ පළවෙනි පොතේ අන්තිම පාඩම ඉතුරු වෙලා තිබ්බා අන්වීක්ෂය නිවැරදි භාවිතය. ඒක තමයි අපි කරගෙන යන්නේ දැන් සම්බන්ධ වෙච්ච අයට මම මේ කියන්නේ. ඒක කෙලින්ම මේ ලියන පොතේමයි අපි ලියාගෙන යන්නේ. හරි. මීට අමතරව වෙනත් උපක්‍රම ඔව් මේ දානි. මොකද්ද? වීදුරු ගෝලයක් තුලින් බැලීම. ඔව් වීදුරු ගෝලයක් තියෙනවා නම් වීදුරු වලින්ම හදපු ගෝලයක් ඒක ඇතුලෙන් බැලුවාම විශාල වෙලා පේනවා. ඒකත් අපිට උපක්‍රමයක් විදියට ගන්න පුළුවන්. මේ වීදුරු ගෝලයක් තුලින් බැලීම. තුන්වෙනි එක විදියට මේක ගම්මු. වීදුරු ගෝලයක් තුලින් බැලීම.
මේ විදිහට පුළුවන් වීදුරු ගෝලයක් ඇතුලෙන් ඒක හරහා බලන්න පුළුවන්. ඒකේ රූපයක් ඇඳලා තියන්න වීදුරු ගෝලයක් තුලින් බැලීම. මීට අමතරව තා මොනවද පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම? ධ්‍යාන්සා ජලය පිරවපු වීදුරු බෝතලයකින් බැලීම. ඔව් වීදුරු බෝතලයකට ජලය පුරවලා ඒක ඇතුලෙන් බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදර තියෙන මිනිස් බෝතලයක් අරගෙන ඒකට ජලය පුරවලා බලන්න පුළුවන්. හතරවෙනි එක විදියට ඒක ලියමු. හතරවෙනි එක විදියට ලියමු. ජලය පෙර වූ වීදුරු බෝතලයක් තුලින් බැලීම. ඒකෙත් ඕනනම් අපිට අබයක් තම මූඩියක් මෙහෙම ආයි කරන්න පුළුවන්. මේක ඇතුළට අර විදියටම වතුර පුරවනවා. මේක හරහා බලනකොට විශාල වෙලා පේනවා. තව මේ වගේ උපක්‍රමයක් තමයි මේ අපිට පුළුවන් පරීක්ෂණ නලයක් අරගෙන ඒ පරීක්ෂණ නලයට ජලය පුරවලා ඒක තුලින් බලන්න. ඒකෙදි තමයි අර මේ ඇබයක් හයි කරගන්න වෙනවා මේ නැත්තම්
ඉතුරු ටික හැලෙනවනේ. මේ වගේ පරීක්ෂණාලයක් අරගෙන ඒකෙත් ඇබයක් හයි කරගන්නවා. ඊළඟ එක විදියට ලියමු පරීක්ෂණ නලයක් ගෙන ජලය පුරවා ඇබයක් සවි කිරීම. ඒකේ රූප සටහනක් ඇඳලා තියන්න. හොඳයි. දැන් ඒක ඇන්දානම් මේ දැන් උපකරණ ගොඩක් අපි සරල උපකරණ කීපයක්ම මෙතන කිව්වනේ. මේ ඔක්කොගෙම වගේ පොදු ලක්ෂණ දෙකක් තියෙනවා. මේ කියපු උපකරණ හැම එකෙම වගේ පොදු ලක්ෂණ දෙකක් තියෙනවා. මොනවද පොදු ලක්ෂණ දෙක බැලුවාම මේ උපකරණ හැම එකෙම? කාට හරි අදහසක් තියෙනවද? තවත් මේ වගේ උපකරණ හදන්න පුළුවන් ඒවා තියෙනවා. එකක් තමයි මේකෙම වගේ ජලය දාලා තියෙනවා. ඊට අමතරව තව පොදු ලක්ෂණයක් තියෙනවා. කාට හරි මතක් වෙනවද? ඔව්. ඉන්සා ආවින්දි. පාරභාෂක ද්‍රව්‍ය තියෙනවා. පාරභාෂක ද්‍රව්‍යයක්ද තියෙන්න ඕන? පාරභාෂක කියන්නේ මොකද්ද? පාරභාෂක කියන්නේ යන්තමින් විනිවිද පේන්නේ. එහෙමද මේ තියෙනේවා? පාරභාෂකද මේ තියෙන්නේ? ජලය පාරභාෂකද වීදුරු පාරභාෂකද? පාරභාෂක වුණොත් හරියට පැහැදිලිව පේන්නේ නැහනේ. පාරදෘශ්‍ය වෙන්න ඕන. හරි. පාරදෘශ්‍ය එක හරි. ජලය කොහොමත් පාරදෘශ්‍යයිනේ. ඒතකොට හැම එකෙම ඒක තියෙනවා. හැබැයි ඊට අමතරව මම මේ කියන්නේ මේ දාලා තියෙන ද්‍රව්‍යයට අමතරව තව පොදුවේ මේ හැම උපකරණයකම හැඩයේ යම් ලක්ෂණයක් තියෙනවා. මනුමිත කවාකාර මතු පිටක් තිබීම. ඔව්. අර වක්‍ර හැඩයක්, කවාකාර හැඩයක් සහිත මතු පිටක් තමයි මේ හැම එකෙම තියෙන්නේ බලන්න. වක්‍ර ස්වභාවයක් තියෙනවනේ. අපි කියනවා කවාකාර මතු පිටක් කියලා. ඔතන යටින් ලියන්න මෙම සෑම
තරුවක් දාලා ලියන්න යන්නකෝ. මෙම සෑම උපකරණයකම පොදු ලක්ෂණ දෙකකි. මෙතන නම් ජලය තියෙන්නේ වෙනත් පාරදෘශ්‍යවත් ගන්න පුළුවන්. ඔය ප්ලාස්ටික් සමහර වීදුරු වගේ ඒවා අර වීදුරු ගෝලයේ තිබ්බනේ. පාරදෘශ්‍ය ද්‍රව්‍යයක් වීම. අනිත් එක ප්‍රධානම එක තමයි කවාකාර මතු පිටක් පැවතීම. මේ වගේ නිරාගිය කවාකාර ස්වභාවයක් හැම උපකරණයකම වගේ තියෙනවා. පිටතට නිරාපු ස්වභාවයක්. දැන් ඔය කවාකාර මතු පිටක් තියෙන විද්‍යාගාරයේ තියෙන උපකරණයක් තමයි මේ උත්තල කාචය කියන එක. එහෙම උත්තල කාචයක් පැත්තෙන් බැලුවොත් එහෙම එන්න මේ වගේ හැඩයක් උත්තල කාචයට තියෙන්නේ. පැත්තෙන් බැලුවොත්. උඩින් බැලුවොත් නම් මේ වගේ රවුමට පේනවා. රවුමට පේනවා. දැන් මේ උත්තල කාචයක අර කවාකාර මතු පිටවල් දෙකක් තියෙනවා දෙපැත්තේ. එනම තරුවක් දාලා ලියන්න විද්‍යාගාරයේ ඇති උත්තල කාචයද විද්‍යාගාරයේ ඇති උත්තල කාචයද කවාකාර මතු පිටක් සහිතය. එය තුලින් බැලූ විටද වස්තු විශාලව පෙනේ. මේ තියෙන සාමාන්‍ය උත්තල කාචයක් මේ පැත්තෙන් බැලුවාම පේන විදිහයි අර ඉහළින් බැලුවාම පේන විදිහයි
ඒකත් එතන ඇඳලා තියාගන්න. උත්තලකාචයක් කියන එක ඝනකම බැලුවාම පැත්තෙන් පිටතර නිරාප ස්වභාවය හොඳින් පේනවා. ඉහළින් බැලුවාම ඉතින් අර වටේ වෘත්තාකාර වගේ හැඩයක් තියෙන නමුත් තමයි අපේ මූණ පැත්තට නිරාවිලා තියෙන්නේ. ඒකේ රූප දෙක ඇඳලා මේ විදිහේ උත්තල කාචයක් අරගෙන මේකට රාමුවක් හයි කළා ඊට පස්සේ මිටක් හයි කරාම එහෙම හදාගන්න උපකරණයට අපි නමක් කියනවා. මේ උත්තල කාචයක් අරගෙන ෆ්‍රේම් එකක් දාලා මිටක් හයි කරොත් ඒකට අපි නමක් කියනවා. එහෙම හදාගන්න උපකරණය මොකක් කියලාද අපි කියන්නේ? ඔව් පසෙන්දු සරල අන්වීක්ෂය. ඔව් සරල අන්වීක්ෂය කියලා කියනවා. එහෙම නැත්නම් තවත් නමක් පාවිච්චි කරනවා. වෙන මොකද්ද මේකට කියන නම? සරල අන්වීක්ෂය හරි. ඔව් සමුදිත අත්කාචය. ඔව් අත්කාචය කියලාත් කියනවා. සමහරලාට ගෙවල් වලත් මේ උපකරණය තියෙනවා. අත්කාචය එහෙම නැත්නම් සරල අන්වීක්ෂය. ඒතර මේ විදිහේ තලකාචයක් අරගෙන මේ උත්තල කාචයක් අරගෙන මේකට මිටක් හයි ගල්ලා එතන වෙනම ලියන්නකෝ අනුමාත්‍රකාවක් විදිහට අත්කාචය කියලා. අත්කාචය ලියමු උත්තල කාචයකට රාමුවක් සහ මිටක් සවි කර උත්තල කාචයකට රාමුවක් සහ මිටක් සවි කර අත්කාචය සාදා තිබේ. මෙය සරල අන්වීක්ෂය ලෙසද හඳුන්වයි.
සරල අන්වීක්ෂය ලෙසද හඳුන්වයි. හරි එතකොට මේකේ ඉතල රූපයක් ඉඳගමු. මේ තියෙන උත්තල කාචය මේ තියෙන රාමුව මේ මිට විවිධ හැඩ වලට හදපුවා තියෙනවා. ඉස්සෙල්ලා කීපයක මම මේ ලියන්නේ උත්තල කාචයකට රාමුවක් සහ මිටක් සවි කර මේ විදිහට එතකොට උත්තල කාචයකට මිටක් සහ රාමුවක් හයි කරලා මේ අත් කාචයක් එහෙම නැත්නම් සරල අන්වීක්ෂයක් හදලා තියෙන්නේ. දැන් මේ අත් කාචයෙන් අපි දැන් කුඩා පොතක තියෙන කුඩා අකුරු කියවනවා නම් පොත ළඟට කිට්ටු කරලා ටික ටික ඒකෙන් ඈඩ් කරනකොට අපිට පේනවා මේ අකුරු ක්‍රමයෙන් විශාල වෙනවා. යම්කිසි දුරක් දක්වා ඈඩ් කරනකොට ඒක උපරිමව විශාල වෙලා එතනින් පස්සේ තවත් ඈඩ් කරොත් එහෙම අකුරු අපැහැදිලි වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ බලන වස්තුවට කිට්ටුවෙන් තමයි අත් කාචය තියෙන්න ඕන. අපි ඇහැට කිට්ටුවෙන් නෙමෙයි ඒ පොතට කිට්ටුවෙන් තමයි අත් කාචය තියන්න වෙන්නේ. එතන පොඩ්ඩක් එහා මෙහා සීරු මාරු කරනකොට විශාල විදියට අකුරු බලා ගන්න පුළුවන්. ඒතර යම්කිසි නියමිත දුරක් තියෙන්න ඕන වඩා පැහැදිලිව අත් කාචයකින් මේ පොතක අකුරු බලා ගන්න නම්. මේ වගේ කවුරු කෙනෙක් කර පොතක අකුරු කියවනවා නම් එතුම යම්කිසි කෙනෙක් මේ අත් කාචයක් අරගෙන අක්කාරි පොතක අකුරු කියවන්න යනවා නම් එයාට
පොතට තමයි වඩා කිට්ටු වෙන විදිහට මේ අත්කාචි තියන්න වෙන්නේ ඇහැට නෙමෙයි පොතට කිට්ටු වෙනුවේ තියන්න ඕන පොතේ ඉඳලා ටික ටික ඈඩ් කරනකොට තමයි ආට අර අකුරු ඔකෝට පේන්නේ මේකේ මේ වගේ පොතට කිට්ටුවෙන් තමයි අත්කාචේ තියන්න ඕන යම් නියමිත දුරක් සහිතව වෙනම තරුවක් දාලා ලියන්න යම් කිසි කෙනෙකු අත්කාචයක් උදව්වෙන් පොතක අකුරු කියවීමේදී අත්කාචය වඩා කිට්ටුවෙන් පැවතිය යුත්තේ එම පොත වෙතටය වෙනම රූලක ලියන්න පොතේ සිට යම් දුරක් අත්කාචය ඈඩ් කිරීමේදී අකුරු ක්‍රමයෙන් විශාල වී තවදුරටත් ඈඩ් කළොත් අකුරු ක්‍රමයෙන් විශාල වී තවදුරටත් ඈඩ් කළොත් අකුරු අපැහැදිලි වේ
තවදුරටත් ඈත් කළ විට අකුරු අපැහැදිලි වේ. ඉතින් පොතට තමයි වඩා කිට්ටුව තියෙන්න ඕන අත්කාචයක මතක තියාගන්න. යම් වස්තුවක් නොදීම නිරීක්ෂණය කරන්න නම් ඒ වස්තුවයි අත්කාචය අතර නියමිත දුරක් තියෙන්න ඕන. ඒ නිශ්චිත දුරකින් තිබුණාම තමයි වඩාම හොඳින් විශාලව පැහැදිලිව පේන්නේ. දැන් මේ අත්කාචයෙන් බැලුවාම ඒ වස්තුවක් විශාල වෙලා පෙන්වන වාර ගාණක් තියෙනවනේ. යම් වස්තුවක් දිහා අත්කාචයෙන් බලපුවාම විශාල වෙනවා කියන එක ගත්තොත් දැන් අත්කාච තුනක් අරගෙන එකම වස්තුවක් බැලුවොත් එකම තැනක තියලා ඒ පේන ප්‍රමාණ එකිනෙකට වෙනස්. හැම එකෙම එක ගානට විශාල වෙලා නෙමෙයි පේන්නේ. එතකොට දැන් ඒකට හේතු වෙන්නේ අර අත්කාච ගත්තාම එක එක අත්කාචවල අපි කියනවා විශාලණය වෙනස් කියලා. මොකද්ද වෙනස් කියන්නේ? විශාලණය. මොකද්ද මේ විශාලණය කියන්නේ කාචයක? විශාලණය. ඒක අන්වීක්ෂයක් වෙන්න පුළුවන්, කාචයක් වෙන්න පුළුවන්, අත්කාචය වෙන්න පුළුවන්. කුඩා දෙයක් විශාල කරලා බලන්න පාවිච්චි කරන මේ උපකරණවල යම් වස්තුවක් විශාල කරලා පෙන්නන වාර ගානට අපි කියනවා විශාලණය කියලා. ඒතර එක එක කාචවල විශාලණය එකිනෙකට වෙනස්. අපි හිතමුකෝ දැන් යම් කිසි වස්තුවක් බැලුවාම කිසියම් කාචයකින් 4 ගුණයක් විශාල කරලා පෙන්නනවා. ඒතර අපි කියනවා ඒ කාචයේ විශාලණය 4යි කියලා. විශාලණය 4යි කියන එක ලියන විදියකුත් තියෙනවා. අපි මේ අකුරෙන් ලියන්නේ නැතුව මෙහෙම මේ විශාලණය 4යි කියන එක බොහෝ විට අපි අර දක්වනවා 4 ඉලක්කමත් එක්ක මෙහෙම වැඩි කිරීමේ ලකුණක් දාන. මේ වැඩි කිරීමේ ලකුණත් එක්ක 4 තිබුණොත් මේකේ තේරුම විශාලණය 4යි කියන එක. ඒතර අපි හිතමු යම්කිසි අත්කාචයකින් හරි අන්වීක්ෂයකින් හරි වස්තුවක් මේ 10 ගුණයක් විශාල කරනවා නම් අපි කියනවා ඒකේ විශාලණය 10යි කියලා. විශාලණය 10යි කියන එක ලියන්නේ මේ විදිහට. වැඩි කිරීමේ ලකුණක් දාලා 10 ලියනවා. උතන වෙනම තරුවක් දාලා ලියන්නකෝ අන්වීක්ෂයක විශාලණය. අන්වීක්ෂයක විශාලණය. මොකක්ද එතකොට මේ අන්වීක්ෂයක විශාලණය කියලා කියන්නේ? අන්වීක්ෂයක විශාලණය කියන එක අපි ලියලා තියෙමු එතන. මොකක්ද කියලා? මොකක්ද විශාලණය කියන්නේ? ඒක ලියමු. කිසියම් නිදර්ශකයක්. නිදර්ශකයක් කියන්නේ බලන දේ. කිසියම් නිදර්ශකයක් විශාල වී පෙනෙන වාර ගණන විශාලණය හෙවත් තව නමක් මේකට කියනවා විශාලන බලය. විශාලන බලය ලෙස හඳුන්වයි.
ඉතින් මේක කාචයක් වෙන්න පුළුවන්, අත්කාචයක් වෙන්න පුළුවන්, සරල අන්වීක්ෂයක් වෙන්න පුළුවන්, සංයුක්ත අන්වීක්ෂයක් වෙන්නත් පුළුවන්. වස්තු විශාල කරලා පෙන්නන බලන අන්වීක්ෂවල, කාචවල ඕනම එකක ඒ බලන දේ ඒකට කියන්නේ නිදර්ශකය. නිදර්ශකය කොච්චර වාර ගාණක් විශාල වෙලා පෙන්නනවද කියන එක තමයි විශාලණය කියලා අදහස් කරන්නේ. ඒ වගේම විශාලණය ලියලා දක්වන ක්‍රමයක් තියෙනවා. විශාලණය 4 නම් වැඩි කිරීම 4 කියලා ලියන්නේ. ඒකේ තේරුම වස්තුවක් 4 ගුණයක් විශාල කරලා පෙන්නනවා. ඊට පස්සේ ඉතින් තියාගන්න විශාලණය ලියා දක්වන විශාලණය ලියා දක්වන ක්‍රමයක්ද ඇත. මේ වගේ ලියන්නේ වැඩි කිරීම 4 කියලා දැම්මොත් විශාලණය 4කි. වැඩි කිරීම 10 කියලා දැම්මොත් විශාලණය 10ක්. විශාලණය 4යි කියන්නේ වස්තුවක් 4 ගුණයක් විශාල කරලා පෙන්නනවා ඒ උපකරණයෙන් බැලුවහම. සාමාන්‍යයෙන් ඔය කාචවල එහෙම ගහලක් තියෙනවා. වැඩි කිරීම 4, වැඩි කිරීම 8, වැඩි කිරීම 20 එහෙම. හරි. ඒ වගේම කාච වලට සරල අන්වීක්ෂ වලට අන්වීක්ෂ වලට අදාළව තව ලක්ෂණයක් තමයි මේ විභේදන බලය කියන එක. විභේදන බලය. අනුමාත්‍රකාවක් විදිහට ලියනකො විභේදන බලය කියන විභේදන බලය. විභේදන බලය. මොකක්ද මේ විභේදන බලය කියන්නේ කියලා බැලුවොත් දැන් යම්කිසි ලක්ෂ දෙකක් ගත්තොත් නැත්නම් 32ක් දැන් සමහර මේ 30 අපි එහෙන් බැලුවට අපිට සමහර විට 32ක් තියෙන තැනක එක 30ක් වගේ පේන්න පුළුවන්. එතකොට යම් 32ක් දැන් මේ මෙතන තියෙනවා 32ක් මම දාලා බලන්න මේ මෙන්න මෙතන එහෙම දැන් 32ක් කියලා අපිට මේක පේන්න ඒ 32 අතර යම් කිසි පරතරයක් තියෙන්න ඕන. සමහරුන්ට මේක පේන්නේ නැතුව ඇති. මෙන්න මෙතන බලන්න මම 32ක් දාලා තියෙනවා. මෙන්න මෙතන
සමහර අයට ඕක හරියට පේන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒතර මේ තිත් දෙකක් වෙන වෙනම තිත් දෙකක් විදියට ඕක පේන්න ඒ දෙක අතර තිබිය යුතු අවම දුරක් තියෙනවා. ලක්ෂ දෙකක් වෙන වෙනම පේන්න ඒ ලක්ෂ දෙක අතර තිබිය යුතු අවම දුර ප්‍රමාණයට තමයි විභේදනය නැත්නම් විභේදන බලය කියන්නේ. ඒතර මේ විභේදනය අපේ ඇහැට යම් ලක්ෂ දෙකක් වෙන වෙනම තිත් දෙකක් විදියට පේන්න නම් අවම තරමේ මිලිමීටර් 0.1ක්වත් ඒ දෙක අතර පරතරය තියෙන්න ඕනේ. තිත් දෙක අතර දුර ප්‍රමාණය මිලිමීටර් 0.1කට වඩා අඩු නම් අපිට පේන්නේ එක තිතක් විදියට. මම මේක චුට්ටක් බලන්න දැන් සමහර පේන්නේ නැති අය ඉන්නවනම් බලන්න මේක දැන් සමහර අයට පේනවා ඇති තිත් දෙකක් කියලා. දැන් වඩා හොඳට පේනවා ඇති. දැන් පේනවනේ තිත් දෙකක් කියලා. ඒතර මේ තිත් දෙකක් විදියට පේන්න දැන් මේ ලක්ෂ දෙක අතර තියෙනවනේ දුරක්. මෙන්න මෙතන තියෙනවා දුරක්. දුර ප්‍රමාණයක් තියෙනවනේ මේ අතර. අන්නේ තිත් දෙක අතර තිබිය යුතු අවම දුරට කියනවා විභේදනය කියලා. එතකොට මේ අපේ ඇහැට මෙහෙම තිත් දෙකක් වෙන වෙනම පේන්න නම් අඩුම ගානේ මිලිමීටර් 0.1කවත් දුර ප්‍රමාණයක් ඒ තිත් දෙක අතර තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම පේන්නේ නැහැ. එක එක කාච වලටත් මේව විභේදනයක් තියෙනවා. ඇහි විභේදනයට වඩා අර කාචයක් පාවිච්චි කරාම අපිට තව ළඟ තියෙන දේවල් වෙන වෙනම වෙන් කරලා බලන්න පුළුවන්. එන ඇහෙන් අපිට වෙන් කර ගන්න පුළුවන් මිලිමීටර් 0.1කට වඩා දුරින් තියෙනවා නම් විතරයි. ඊට වඩා කිට්ටුවෙන් තිබුණොත් තිත් දෙකක් අපි අඳුරගන්නේ එක තිතක් කියලා. එතකොට ඔය අත්කාචාරි අන්වීක්ෂාරි පාවිච්චි කරාම ඊට වඩා කිට්ටුවෙන් තියෙන ඒවත් තිත් දෙකක් කියලා අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. විභේදනය කියලා අනුමාත්‍රකාවල් ලියලා ඒකේ අර්ථය ලියමු. විභේදනය කියලා ඉස්සෙල්ලා ලියුවානේ. ඊට පස්සේ තන ලියමු. විභේදන බලය කියලා ලියලා තියෙනවානේ. කිසියම් එක ළඟ පිහිටි ලක්ෂ දෙකක් පිහිටි ලක්ෂ දෙකක් ලක්ෂ කියලා ලියනකොට යන්සේ දාලා ලියන්න මේව ලිව්වොත් එහෙම අර රුපියල් ලක්ෂ දෙකක් වගේ වෙනවා. ලක්ෂය කියලා මේ යන්සේ දාලා ලියන්න එක ළඟ පිහිටි ලක්ෂ දෙකක් පැහැදිලිව වෙන් කර හඳුනා ගැනීමට පැහැදිලිව වෙන් කර හඳුනා ගැනීමට එම ලක්ෂ්‍ය දෙක අතර තිබිය යුතු අවම දුර
විභේදන විභේදන බලය කියලා කියන්න පුළුවන් විභේදනය ලෙස හැඳින්වේ. විභේදන හැකියාව ගත්තොත් අපේ ඇහි විභේදනය නැත්නම් ඇහි විභේදන බලය එහෙම නැත්නම් ඇහි විභේදන හැකියාව මිලිමීටර් 0.1යි. වෙනම් පාටකින් ඒක ලියලා තියන්න. මිනිස් ඇසේ විභේදනය තම විභේදන බලය මිලිමීටර් 0.1ක් පමණ වේ. ඒ කියන්නේ මිලිමීටර් 0.1කට වඩා ළඟින් ලක්ෂ දෙකක් තිබුණොත් අපේ ඇහැ ඒක අඳුරගන්නේ එකම තිතක් කියලා තිත් දෙකක් විදිහට නෙමෙයි. දැන් රූපවාහිනිය අපි බලනකොට අපිට රූප පේනවනේ. එතකොට දැන් මේ රූප පෙනෙද්දි ඒ රූපවාහිනී තිරේ හදන්නේ තිත් වලින්. තිත් ගොඩකින් තමයි හදන්නේ. හැබැයි අපිට ඒ තිත් වෙන වෙනම අඳුර ගන්න බැරි හින්දා අපි රූපයක් විදිහට ඒක අඳුරගන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම ආකාර රූපයක් රූපවාහිනී තිරේ පේනවා නම් දැන්නකො දැන් මෙහෙම වගේ රූපයක් පේනවා කියලා රූපවාහිනී. එතකොට මේ රූපේ අපිට දැන් මෙහෙම මේ ළමෙක් හරි ඒ වගේ මොකක් හරි මිනිස්සෙක් හරි භූතයෙක් හරි මොකක් හරි විදිහට පේනවනේ. අන්නේ පේන එක අපි දැන් මේක මේ මෙහෙම රූපයක් අපිට ඔක පෙවුනට ඇහැට රූපවාහිනී තිරයේදී තිරයෙන් ඕක හදන්නේ තනි මේ වගේ රූපයක් විදිහට නෙමෙයි. එයා ඕක හදලා තියෙන්නේ මෙහෙම තිත් ගොඩක් තමයි ඒකේ තියෙන්නේ. කොහොම තිත් ගොඩක් තියෙන්නේ. හැබැයි මේ තිත් ඊටාම ළඟින් තියෙන හින්දා අපේ ඇහැට වෙන වෙනම තිත් අඳුර ගන්න බෑ. අපි මේක සම්පූර්ණ මේ තනි එකක් විදිහට තමයි අඳුරගන්නේ. මේකේ තිත් ලක්ෂ ගණනක් තියෙනවා අපි එක තිතක් විදිහට අඳුරගන්නේ ඕක. ඒ පරතරය අඩු හින්දා. ඕක බලන්න පුළුවන් සමහරලාට මේ දැන් ඔය කම්පියුටර් එකේ එහෙම සමහර විට ඔය ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරගෙන ඒක මේ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක් කම්පියුටර් එකට දාලා ඒ ෆොටෝ එක අර විශාල කරලා බලනකොට zoom කරලා විශාල කරලා බලනකොට බොඳ වෙන ගතියක් එනවා නේද? අන්නේ බොඳ වෙන්නේ අර තිත් වෙන් වෙන්න ගන්නවා. එතකොට වෙන වෙනම අර තිත් පේන්න ගන්නවා. දැන් මේක සමහරලාට ඔයගලන්ට පුළුවන් ගෙදර තියෙනවා නම් මේ අත්කාචයක් ඔය පත්තරයක දාලා තියෙන රූපයක්. පත්තරයක මොකක් හරි ෆොටෝ එකක් දාලා තියෙනවා නම් ඒකට බලන්න ලං කරලා අර අත්කාචය ඊට පස්සේ ටික ටික ඈඩ් කරගෙන යනකොට විශාල වෙනවා රූපේ. අන්නේ විශාල වෙන යනකොට පෙනෙයි අර රූපේ තිත් වගේ තමයි තියෙන්නේ කියලා. අත්කාචෙන් ඒක ඈඩ් කරනකොට අපිට ඔන්න ඇහැට අඳුර ගන්න පුළුවන්. හැබැයි අපේ ඇහැට අර පත්තර කඩදාසියේ තියෙන තිත්වල දුර අඩු නිසා වෙන වෙනම අඳුර ගන්න බැරුව යනවා. මොකද අපේ ඇහි විභේදන බලය මිලිමීටර් 0.1යි. අත්කාචයක ඊට වඩා අඩු
අගයකින් තිබුණත් පරතරය වෙන වෙනම අඳුර ගන්න පුළුවන්. සංයුක්ත අන්වීක්ෂයට යනකොට ඊටත් වඩා ළඟ තියෙන ඒවා වෙන වෙනම වෙන් කර ගන්න බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේකේ වෙනම ලියමු ක්‍රියාකාරකම කියලා ලියන්නකෝ. මේ වේදන බලය සම්බන්ධයෙන් පැහැදිලි වෙන්න ක්‍රියාකාරකම කියලා ලියන්න සුදු කඩදාසියක් මත සුදු කඩදාසියක් මත එකිනෙකට නොගෑවෙන පරිදි කුඩා ලක්ෂ දෙකක් ලකුණු කරන්න. පියවි ඇසින් ඒ දෙස බලන්න. පියවි ඇසින් ඒ දෙස බලන්න. ඊළඟ රෝල යන ඉන් පසුව අත්කාචයක් භාවිතයෙන් එය නිරීක්ෂණය කරන්න. එවිට එම තිත් දෙක මුල් අවස්ථාවට වඩා විශාලව හා පරතරය වැඩි වී පෙනේ. පරතරය වැඩි වී පෙනේ.
ඒකට පේන විදිහ පොඩ්ඩක් අපි ඇන්දොත් මේ කලින් පෙවුනට වඩා ටිකක් ඈත් වෙලා ටිකක් ඊට වඩා විශාලව පේන්න පුළුවන්. මම රතු පාට එක ඇතුලේ ඇඳලා තියෙන්නේ අත්කාචේ පාවිච්චි කරාම පේන විදිහ. ඊට පස්සේ මේ අත්කාච දෙකක් පාවිච්චි කරලා බැලුවොත් මෙහෙම කඩදාසිය තියෙනවා. අර තිත් දෙක මෙහෙම තියෙනවා. ඉස්සලා එක අත්කාචයක් දාලානේ බැලුවේ. දැන් අත්කාච දෙකක් මෙහෙම එකිනෙකට පරතරයක් සහිතව තියලා ඒ දෙකම තුලින් පේන විදිය එතනින් බලනවා. එතකොට එයාට ඊටක් වඩා අර තිත් එක ඈත් වෙලා වඩා පැහැදිලිව විශාලව පේනවා. පේන විදිය ගත්තොත් මේ වගේ අපිට ඉඳලා පෙන්වන්න පුළුවන්. කාච දෙකක් භාවිතා කර බලනවා කියලානේ කිව්වේ. මට පොඩ්ඩක් කියන්න මේ ඒකේ සහේලි මට පොඩ්ඩක් කියන්න අන්තිමට ලියපු එක වාක්‍ය. සාර ක්‍රියාකාරකමේ අන්තිමටම දුන්න වාක්‍ය තමයි ඉන්පසු අත්කාචයේ භාවිතයේ නිරීක්ෂණය කරන්න. එවිට තවමත් එහි තිත් දෙක මුල් අවස්ථාවට වඩා විශාලව හා පරතරය වැඩි වී පෙනේ කියන එක. ඔය කියන්නේ අර කාච දෙකම පාවිච්චි කරාම එකක් ලිව්වද? ඒක ලිව්වේ නෑනේ. ඊළඟ වාක්‍ය විදිය ලියන්න අත්කාච දෙකක් භාවිතා කර අත්කාච දෙකක් භාවිතා කර එම තිත් දෙක නිරීක්ෂණය කරන විට කල විට තිත් දෙක අතර පරතරය හා තිත් දෙක අතර පරතරය හා තිත්වල විශාලත්වය වැඩි වී පෙනේ. පැහැදිලිද සිද්ධ වෙන දේ? මේ වෙන්නේ එතකොට අර විශාලන බලය වැඩි වෙනවා කාචයක් පාවිච්චි කරාම. ඊට පස්සේ තවත් විශාලන බලය වැඩි වෙනවා කාච දෙකක් භාවිතා කරාම. මොකද පළවෙනි කාචයෙන් විශාල කරලා එන එක තවත් විශාල කරලා
දෙවෙනි කාචේ පෙන්වන්න. උතන ඔක පැහැදිලි වෙන්න මෙන්න මේ දල රූප සටහන ඇඳලා තියන්නකෝ. මේ දල රූප සටහන ඇඳලා තියන්න පැහැදිලි වෙන්න. මොකද වෙලා තියෙන්නේ කියලා පැහැදිලිව තේරුම් අරන් අඳින්න. පල්ලෙහා කඩදාසිය බැලුවාම පේන විදිය තමයි උඩින් අර රතු පාට එක ඇතුලේ මං පෙන්නලා තියෙන්නේ. මේකෙන් පැහැදිලි වෙන එක තමයි දැන් තනි කාචයකින් ලැබෙන විශාලනය සහ විභේදන බලයට වඩා කාච දෙකක් පාවිච්චි කරාම ලබා ගන්න පුළුවන් විභේදන බලයයි විශාලනයයි වැඩි. ඒත් දැන් අත් කාචයක තියෙන්නේ එක කාචයයිනේ. සරල අන්වීක්ෂය කියන එක. කාච දෙකක් පාවිච්චි කළා තමයි ඊට පස්සේ සංයුක්ත අන්වීක්ෂය හදලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩි විශාලනයක් සහ වැඩි විභේදනයක් ගන්න පුළුවන් විදිහට. විද්‍යාගාරයේදී ඉතා කුඩා දේවල් නිරීක්ෂණය කරන්න අපි සංයුක්ත අන්වීක්ෂය තමයි යොදාගන්නේ. සංයුක්ත අන්වීක්ෂය දැන් ආලෝකය පාවිච්චි කරලානේ මූලිකව වැඩ කරන්නේ. ඒකේ තියෙන උත්තර කාච. යම් වස්තුවක් බලනකොට උත්තර කාච දෙකක් ඒ මොහොතේදී පාවිච්චි වෙනවා. සංයුක්ත අන්වීක්ෂයක කාච දෙකකට වඩා තියෙනවා. නමුත් ඕන වෙලාවක වස්තුවක් නිරීක්ෂණය කරනකොට ඒකට සම්බන්ධ වෙන්නේ කාච දෙකක්, උත්තර කාච දෙකක්. සංයුක්ත අන්වීක්ෂයක් සංයුක්ත ආලෝක අන්වීක්ෂයක් මුලින්ම හැදුවේ සැචේරියස් ජැන්සන් කියන සහෝදරයෝ දෙන්නෙක්. සැචේරියස් සහ ජැන්සන් කියන සහෝදරයෝ දෙන්නෙක් තමයි මුලින්ම ආලෝක අන්වීක්ෂයක් හදන්නේ. හැබැයි මේක එච්චර දැන් විද්‍යාත්මක කටයුතු වලට යොදා ගන්න බැරි වුණා. ඊට පස්සේ ඇත්තටම අන්වීක්ෂය මුලින්ම නිපදවීමේ ගෞරවය දෙන්නේ ඕලන්ද ජාතිකයෙක්. ඇන්ටන් වොන් ලීවන්හුක් කියන විද්‍යාඥයා. ඇන්ටන් වොන් ලීවන්හුක් කියන විද්‍යාඥයා හදපු සංයුක්ත අන්වීක්ෂය තමයි ඊට පස්සේ මේ විද්‍යාත්මක කටයුතු වලට ගන්න පටන් ගන්න. ඒකම තමයි වැඩි දියුණු වෙලා මේ අද වෙනකන් ඇවිත් තියෙන්නේ. ඒ ඇන්ටන් වොන් ලීවන්හුක් හදපු සංයුක්ත අන්වීක්ෂයෙන් පස්සේ තමයි
අපේ ඇහැට පෙනෙන්නේ නැතුව තිබිච්ච බොහෝ දේවල් පේන්න පටන් ගත්තා. එතන අනුමාතෘකාවක් විදිහට ලියන්න සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියලා. සංයුක්ත ආලෝක අන්වීක්ෂය. संयुक्त आलोक अन्वीक्षय. एलियमु संयुक्त आलोक अन्वीक्षक सादा තිබෙන්නේ उत्तल काच දෙකක් භාවිතයෙන් වස්තුවක් නිරීක්ෂණය කිරීමට හැකි වන ලෙසය. තනි අත්කාචයක් ගත්තොත් තනි අත්කාචය කියන්නේ සරල අන්වීක්ෂයනේ. ඒකෙන් අපිට ශුද්‍රජීවී නිරීක්ෂණය කරන්න බෑ. හැබැයි කාච දෙකක් යොදාගෙන තියෙන සංයුක්ත අන්වීක්ෂයකින් අපිට ශුද්‍රජීවී නිරීක්ෂණය කරන්න පුළුවන්. වෙනකොට උලක ලියන්න තනි අත්කාචයක විශාලනය දායක් හෝ 20ක් වන නමුත් වැඩි දියුණු කළ සංයුක්ත අන්වීක්ෂයක උපරිම විශාලනය වැඩි දියුණු කළ සංයුක්ත අන්වීක්ෂයක උපරිම විශාලනය මේ අගේ මතක තියාගන්න 2000ක් පමණ වේ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන තනි අත්කාචයකින් ශුද්‍රජීවීන් පේන්නේ නැහැ. හැබැයි සංයුක්ත අන්වීක්ෂයකින් පේන්නේ ඇයි කියලා.
අත්කාතයකින් 20 වාරයක් විතර තමයි විශාල කරන්නේ. හැබැයි සංයුක්ත අන්වීක්ෂයෙන් 2000 වාරයක් විතර විශාල කරනවා. එතකොට ඊටාම කුඩා ඒවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අර විභේදන හැකියාව ඒක දැන් අපේ ඇහි තියෙනවා කිව්වේ මිලිමීටර් 0.1යි නේ. සංයුක්ත අන්වීක්ෂයක මේක අපේ ඇහි වගේ 500 ගුණයක් වැඩි කරනවා විභේදන හැකියාව. කියන්නේ අපේ ඇහි තියෙන්නේ 0.1යි. නමුත් සංයුක්ත වෙනම රූල කලියමු. සංයුක්ත අන්වීක්ෂයක විභේදනය එන උපරිම විභේදනය ගත්තොත් ඒක මයික්‍රෝමීටර් කියන එකකින් දැක්කොත් 0.2යි. මයික්‍රෝමීටර් කියන එක මිලිමීටර් වලට හැරෙව්වොත් මිලිමීටර් 0.2යි. සංයුක්ත අන්වීක්ෂයක මේ විභේදනය මයික්‍රෝමීටර් 0.2ක් එහෙම නැත්නම් මිලිමීටර් වෙන්න ඕන. මේක හදලා බලුවාම අපේ ඇහි මිලිමීටර් 0.1යි නේ. එතකොට ඇහි වගේ 500 ගුණයක් මේ සංයුක්ත අන්වීක්ෂයක විභේදන හැකියාව තියෙනවා. ඒකත් ලියලා තියන්න මිනිස් ඒක කෙටි ප්‍රශ්න වලදී වැදගත් වෙනවා අහන්න පුළුවන්. මිනිස් ඇසේ විභේදන හැකියාව මෙන් 500 ගුණයක් වේ. මිනිස් ඇසේ විභේදන හැකියාව මෙන් 500 ගුණයක් වේ. එතන දැන් මම කලින් කිව්වා මේ කවුද මුලින්ම අර සාමාන්‍ය මේ ආලෝක අන්වීක්ෂයක් සංයුක්ත අන්වීක්ෂයක් ප්‍රථම වතාවට හැදුවේ කියලා. ඒතර ඒ සැචේරියස් ජෙන්සන් කියන සහෝදරයෝ තමයි හැදුවේ. හැබැයි ඒකේ මතක තියාගන්න තිබුණේ අද ඊ හදපු ගන්න නෙමෙයිනේ. එතකොට ඒකේ උපරිම විශාලණය තිබිලා තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඒකෙන් අර ගොඩාක් පුංචිව බලා ගන්න හැකියාවක් හම්බුනේ නැහැ. කියන්නේ ඒගොල්ලෝ මේ ලෝකෙ මුලින්ම හදපු අන්වීක්ෂයනේ. ඒකේ විශාලණය තිබිලා තියෙන්නේ 9යි. ඊට පස්සේ කාලෙක තමයි අර වඩා වැඩි විශාලණයක් තියෙන අද අපි පාවිච්චි කරන වර්ගයේ සංයුක්ත අන්වීක්ෂ හදන්න ගත්තේ. ඒකට පුරෝගාමී උනේ ඇන්ටන් වොන් ලීවන්හොක් කියන විද්‍යාඥයා. අලුත් රූලක ලියමු සංයුක්ත ආලෝක අන්වීක්ෂයක් සංයුක්ත ආලෝක අන්වීක්ෂයක් ප්‍රථම වතාවට නිපදවන ලද්දේ
Satirius Jansen සහෝදරයන් විසිනි. එහි පැවති විශාලන බලය 9කි. Satirius Jansen කියන එක highlight කරන්න. ඊළඟට අලුත් වාක්‍යයක් විදියට ලියන්න අන්වීක්ෂය මුලින්ම නිපදවීමේ ගෞරවය අන්වීක්ෂය මුලින්ම නිපදවීමේ ගෞරවය හිමිවන්නේ අන්වීක්ෂය මුලින්ම නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ඕලන්ද ජාතික ඇන්ටන් වොන් ලීවන්හොක් නැමැති අයටයි. ඇතර මෙයා මේ කන්නාඩි හදන එක්කෙනෙක්. එයා ජීවත් වෙලා තියෙන්නේ 1632ත් 1723ත් අතර කාල සීමාවේ. ඊට පස්සේ එතන මේ ප්‍රශ්නයක් විදියට ලියන්න ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා මේකේ රූපයක් ඒක උදව් කරගන්න පුළුවන් අනිවාර්යෙන් හැබැයි මේක අඳින්න රූපයක් අලවන්නේ නැතුව අලවන එක කරාට කමක් නැහැ රූපය ඇඳලා වෙනම ප්‍රශ්නයක් විදියට ලියන්න සංයුක්ත අන්වීක්ෂයක රූපයක් ඇඳ කොටස් නම් කරන්න මීට අමතරව හැකිනම් අන්වීක්ෂයක රූපයක් අලවන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ රූප සටහනක් තමන්ගේ අතින් අඳින්න ඕන.
ඊට අමතරව රූපයක් හොයලා අලවන්න. මීට අමතරව හැකිනම් අන්වීක්ෂක රූපයක් අලවන්න. රූප සටහනක් පැන්සලෙන් ඇඳලා කොටස් ටික නම් කරලා තියන්න. අනිත් දවසේ අපි කොටස් ටික ගැන කතා කරනවා. ඒක එතකොට පොතේ ඇඳලා තියන්න, රූපෙකුත් අලවලා තියන්න. හොඳයි, මේ ටික කරලා අදට අපි ඉවර කරමු. ලබන සතියේ එතකොට මේ කොටස ඉවර වුණාම අර ටියුට් එකට අදාළ පාඩම පටන් ගන්න පුළුවන්. ඒ නිසා මේ සතිය ඇතුලේ ටියුට් එක අරගෙන තියාගන්න. සිකුරාදා ඔසාකයක වහලා අනිත් දවස් ටික ඇරලා තියෙනවා. දිනෙත වයිදන් දිගටම ඇරලා තියෙනවා. එහෙනම් අදට අපි මේ ටික කළා ඉවර කරමු. හැමෝටම ආයුබෝවන්, සුබ රාත්‍රියක්. ඒ වගේම මේ අර ටියුට් එක ගන්න ආපුවාම අර ප්‍රශ්න පත්‍රවල උත්තර ලියලා දුන්න අය ඔෆිස් එකෙන් ඒක බලපු උත්තර පත්‍රය ඉල්ල ගන්න. දුන්න අය දෙන්න නැතුව ඉල්ලන්න එපා. බාර දුන්න අය, දියලා බාර දුන්න කෙනක් දුන්න අයට බලපු ප්‍රශ්න පත්‍රය ආපහු හම්බ වෙයි.